මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරි වීර ගුණසේකර, ප්‍රකාශය සේනක උබේසිංහ. ජනතා කේන්ද්‍රීය ආර්ථික දැක්මක් තුළ සමුපකාරයේ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට. නෞකාව ගිනිගැනීමෙන් පීඩාවට පත් පාර්ශවයන්ට වන්දි ගෙවීමේදී දීවර ජනතාවට ප්‍රමුඛතාව. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන ආරම්භ කිරීමට ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කෙරේ. එක්සත් ජාතික පක්ෂය ප්‍රජතන්ත්‍රවාදී මාවතින් බැහැර වී ඇති බවට සමගි ජන බලවේගයෙන් චෝදනා. පාසල් ළමයින් වෙනුවෙන් නව බස් රථ සේවයක්. ලෝපුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 40 ලක්ෂය ඉක්මවයි. ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක්. ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩ කොටසක් සමුපකාර ව්‍යාපාරයට කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ගොවි නිෂ්පාදන ඍජුව මිලදීගෙන ලාභයක්ද තබා ගනිමින් සහන මිලට පාරිභෝගිකයාට ලබා දීමට සමුපකාරයට මැදිහත් විය හැකිය. සමුපකාරයට ආපදා අවස්ථාවකදී විශාල සමාජීය කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති 99 වන ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම් උත්සවයට ඊයේ එක්වෙමින් ජනාධිපතිතුමා පැවසිය. ලෝකයේ රටවල් රැසක නිෂ්පාදන බෙදා හැරීමේ ජනහිතකාමී යාන්ත්‍රණය ලෙස සමුපකාරය ක්‍රියා කරයි. ජනතා කේන්ද්‍රීය ආර්ථික දැක්මක් තුළ සමුපකාරයේ ශක්තිමත් කිරීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කළ නව වැදෑරුම් යෝජනාවලිය ක්‍රියාවට නැංවේ. රජයේ සැලසුම් කර ඇති කාබනික පොහොර සහ සූර්ය බලශක්ති වැඩසටහන් සාර්ථකව ජය ගැනීමට සමුපකාරයට පුළුල් දායකත්වයක් ලබා දිය හැකි බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වෙයි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත වද දීමට සහ අනෙකුත් ක්‍රූර අමානුෂික හෝ නින්දිත සැලකීමට දඬුවම් වලට එරෙහි වූ සම්මුතියට අදාළ සංශෝධන පනත් කෙටුම්පත එහිදී විවාදයට ගැනෙන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සමාජිකයින්ගේ මාසික වැටුප් හා දීමනා වැඩි කිරීමට අදාළ යෝජනාවක්ද අද විවාදයට ගැනේ. පසුරු 4:50 සිට 5:30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමට නියමිතයි. පාර්ලිමේන්තුව මෙම සතියේ දින 4ක් රැස් වන අතර අපනයන සංවර්ධන පනත යටතේ නියෝග 2ක් හෙට දිනේ විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය. ශ්‍රී ලංකන් ගුවන් සේවය අද කෝප් කාර්ක සභාව හමුවට කැඳවා තිබේ. එහිදී එම ආයතනයේ වර්තමාන කාර්ය සාධනයේ විමසා බැලන බව එම කාර්ක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය. ඊට අමතරව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාවද අද රැස් වෙයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. වන්දි මුදල් ලබා දීමේදී දීවර ජනතාවට ප්‍රමුඛත්වය ලබා දෙන බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. සිදුව ඇති ආර්ථික හානිය පිළිබඳව සොයා බැලූ කමිටුවේ වාර්තාව සතියක් ඇතුළත ලැබීමට නියමිත බවද හෙතෙම කියයි. පරිසරයට සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහාද විශේෂ කමිටුවක් පත් කර තිබේ.
සාගරය තුල ගිලී පවතින කන්ටේනර් තුල අවදානම් සහිත ද්‍රව්‍ය ඇතනම් ඒවා ඉවත් කිරීම සම්බන්ධවද විශේෂ අවධානය යොමුව ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් WM මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. තවත් කොරෝනා ආසාදිතයින් 816 දෙනෙකු ඊයේ හඳුනාගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව දිවුලපිටිය පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරු වලින් වාර්තා වී ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,58,850ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සුවය ලැබූ කොවිඩ් රෝගීන් ගණන 2,34,000කට අධිකය. 28,000කට වැඩි පිරිසක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබති. වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 2,66,000කට අධික බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,268කි. COVID-19 වැනි ගෝලීය වසංගතයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අවස්ථාවේදී හෙද වැඩවර්ජන පැවැත්වීම සාධාරණ නොවන බව ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සභාපති මහාචාර්ය අතුල සුමතිපාල මහතා පවසයි. පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතුය. වැඩවර්ජන හේතුවෙන් රටේ අහිංසක ජනතාව පීඩාවට පත් නොවිය යුතු බවද හෙතෙම කියයි. ඇත්තෙන්ම අපි වෙන ක්‍රමවලට සාකච්ඡා කරලා මේ විසඳගමු. අහිංසක රෝගීන්ට මේ වෙලේ කරදරයක් නොවන විශේෂයෙන් කොවිඩ් වසංගතයට ගොදුරු වෙච්ච උදවිය එන්නත් කරන වැඩපිළිවෙල යන අතරදී මේ කටයුත්ත ගැන දෙපාරක් හිතන්න කියලා මම ඊටම ආදරයෙන් සහ ගෞරවයෙන් ඉල්ලන්නේ කිසිදු විදිහක දෝෂාරෝපණයක් ඒ ස්තරවලට නොකරන ගම. මේ රටට ආදරය කරන විද්වතෙක් විදිහට තමයි මම ඒක කරන්නේ. විදේශ විනිමය ගෙන්වා ගැනීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ වෙනුවෙන් සියලු අංශ ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කළ යුතුය. ජාත්‍යන්තරයෙන් ලබා දෙන බදු සහන ලබා ගැනීම සඳහාද විශේෂ අවධානය යොමු කළ යුතු බව වික්‍රමසිංහ මහතා කියයි. කෘෂි කර්මාන්තය නගා සිටුවීම සඳහාද විශේෂ සැලසුම් ක්‍රියාවට නැංවිය යුතු බවද ඔහු පෙන්වා දෙයි. සමගි ජන බලවේගය සමග එක්ව කටයුතු කිරීමට නම් එක්සත් ජාතික පක්ෂය මිත්‍රශීලී පිළිවෙතකට එළඹිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියයි. එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයට සහාය දුන් පළාත් පාලන නියෝජිතයින්ගෙන් පරිගණමින් සිටින බව මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම කීවේය. එක්සත් ජාතික පක්ෂය ප්‍රජතන්ත්‍රවාදී මාවතින් බැහැරවීම හේතුවෙන් සමගි ජන බලවේගය නිර්මාණය කිරීමට සිදු වූ බවද එහිදී ඔහු පැවසීය. රට තුළ කිසිදු ආකාරයක මූල්‍ය අකාර්යක්ෂමතාවක් ඇතිවීමට ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි. ඉකුත් රජයේ සමයේ පැවති මූල්‍ය ගැටලු හේතුවෙන් වර්තමානයේ මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම කීවේය. පිට රටකින් ලබා දෙන ඒ සහනය අරගෙන අපි මේ යැපෙන මානසිකත්වයෙන් නැතුව අපි ඒක වෙනස් කරගන්න අපිට පුළුවන්. ඊට පස්සේ නැවත වරක් 2017 දී අපි GST+ ලබා ගත්තා. GST+ ලබා ගන්නකොට මතක ඇති එකතු වෙච්ච කොන්දේසි මොනවද කියලා. අලුතෙන් යෝජනාවකට කිසිවිටක සිදුවෙච්ච නැති දෙයක්. මානව හිමිකම් කවුන්සිලේ යෝජනාවක් 30A කියන යෝජනාවට ශ්‍රී ලංකාවත් ඒකට දායකත්වය ලබා දුන්නා. Tamanට විරුද්ධව දායකත්වය ලබා දුන්නා. අපේ රටේ රණවිරුවන්ව උසාවියට ගෙන යන්නට දැවැත් උත්සාහයක යෙදුණා. හිටපු ත්‍රස්තවාදයන්ව නිදහස් කරන්නට එකඟ වුණා. ඒ වගේ දේවල් කරලා මේක ලබා ගත්තා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ 2017 දී බොහෝ දෙනෙක් කිව්වේ
අපේ එක්ස්පෝර්ට්ස් ඩබල් වෙයි කියලා. ඒ වුණාට ඒ තරම නැවතිලා. ඒ නිසා මෙතනදී අපි ඇදලිව කියනවා යම්කිසි අභියෝගයක් තියෙනවා. අපි නැහැ කියලා කියන්නේ නැහැ. අභියෝගයක් තියෙනවා. අපි අභියෝගයට මුහුණ දෙයි. සමහරක හිතනවා අපි කිව්වම අභියෝගයට මුහුණ දිය යුතුයි කියලා. අපි දන්නේ නැහැ කියලා මේ අභියෝගය මොකක්ද කියලා. අපි දන්නවා. අභියෝගයක් තියෙන බව අපි දන්නවා. අපි අභියෝගය පිළිගන්නවා. අපි අභියෝගය පිළි අරගෙන අභියෝගය ජය ගැනීම සඳහා කටයුතු කරනවා. ඒකට තමයි යට යන්නට අවශ්‍ය. පාසල් ළමයින් ප්‍රවාහනය සඳහා නව බස් රථ සේවයක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. පහ ශ්‍රේණියෙන් පහළ ළමයින් සුරක්ෂිතව ප්‍රවාහනය කිරීම එහි අරමුණයි. ගැමිසරිය නමින්ද නව බස් රථ සේවයක් ආරම්භ කෙරේ. මගී ජනතාවට සුව පහසු ප්‍රවාහන සේවයක් ලබා දීම සඳහා රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඒ තමයි ළඟම නගරයේ සිට ගමට ධාවනය වෙන බස් සේවාව. ඒවා නුවර නගරයට එන්නේ නැහැ. අලවතුගොඩ නම් අලවතුගොඩ ඉඳලා අංකුමුරට. දුනුවිල නම් දුනුවිල ඉඳලා අලවතුගොඩට. ඒවා ළඟම නගරයේ සහ ගම අතර නිතරම ධාවනය වෙන්න ඕනේ. මොකද නගරයක් සහ අනිත් නගරයක් අතර බස් රථ අඩුපාඩුවක් කොහෙවත් නැහැ. රැයටත් ඒවා තියෙනවා. ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශය යටතේ 2005 වසරේ සිට උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ බව එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් RAAK රණවක මහතා පවසයි. බැසිල් රාජපක්ෂ මහතා එම සංවර්ධන ව්‍යාපෘති සඳහා නායකත්වය සැපෙයිය. 30 අවුරුදු යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීම සඳහා ජාතික සවිය වැඩසටහන යටතේ ක්‍රියා කළ බවද රණවක මහතා පෙන්වා දෙයි. විදුලිය, පානීය ජලය, නිවාස, පාසල් වැනි ශේෂ්ත්‍ර රැසක පුළුල් සංවර්ධනයක් එවකට සිදුවිය. උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිවිල් පාලනයක් ඇති කිරීමටද කටයුතු කළ බව ඔහු පවසයි. යම් යම් දැවෙන ප්‍රශ්නයක් හඳුනා ගැනීමටත් ඒ සඳහා ජාතික වැඩසටහන සකස් කිරීමේ ක්‍රමෝපායන් නිර්මාණය කිරීමට මම හිතන්නේ ඉතිපා සෑහෙන දක්ෂතාවයක් තිබුණා. සම්ප්‍රදායික විදිහට ප්‍රශ්නයක් දිහා බලලා ඒ ස්ථානයක තියෙන ගැටලුව විසඳනවා වෙනුවට ඒ ප්‍රශ්නයක් හඳුනාගෙන ඒ ප්‍රශ්නය ජාතික වශයෙන් හැමතැනටම පොදුවේ තියෙනවා කියන ස්ථාවරයේ ඉඳලා ඒ තුලින් එවැනි අවස්ථා තියෙන තවත් තැනුත් හොයලා ඒ සියල්ලටම එකෙන් උත්තරයක් දෙන්න විදිහේ ක්‍රමෝපායන් හදාගත්තා. ඒක එතකොට ගම කේන්ද්‍ර කරගත්තු වැඩසටහන. ඊළඟට ඒ ජාතික මට්ටමින් ජාතික සවියත්, ගම් මට්ටමින් ගම නැගුමත්, ඊළඟට ආවා දිනකුම. දිනකුමේදී කලේ ගෘහ ඒකකයේ ආර්ථික ඒකකයක් වශයෙන් දිනු කරන්න පුළුවන් කියන ස්ථාවරයේ ඉඳලා ආදායම් මාර්ගයක් හැටියට තමන්ගේ ජීවත් සංවර්ධනය කර ගැනීමට අවස්ථා ලබා දීමයි. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති ලෝකවාසීන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධානය කරන රතන සූත්‍ර දේශනාව අද පස්වරු 6:30ට ඇමරිකාවේ ලාස් වේගාස්වේ නිවාඩා බෞද්ධ විහාරස්ථානයේ සිට විසුරුවා හැරේ. ඒ පිළිබඳව ජාතික ගුවන්විදුලියට අදහස් දක්වන එහි විහාරාධිපති ශාස්ත්‍රවේදී අලවල සුබූති ස්වාමින් වහන්සේ. සදහැවතුනි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මගින් සංවිධානය කරනු ලබන රතන සූත්‍ර දේශනාව ඇතුළු සෙත් පිරිත් දේශනාව ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගස් නෙවාඩා බෞද්ධ විහාරස්ථානයේ සිට අද සවස 6:30 සිට විසුරුවා හරිනු ලබනවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් පීඩාවටපත් සකල ලෝකවාසීන්ට කායික මානසික සුවපත් භාවය සැලසේවා. සමදනාටම පෙරවන් සරණයි. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් තීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ග්‍රෑන්ඩ් බෝනස් රුපියල් මිලියන 8,600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් තීමනාව මෙවරත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට. මෙම තීමනාව රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 357 357 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. 2022 වසර සඳහා අයවැය ලේඛනයේ සැකසීමේදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය. COVID-19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකේය සමාජයේ කාන්තාවන් දැඩි පීඩාවට පත්ව සිටි. ළමයින්ද එම තත්ත්වයට මුහුණ දී ඇත.
ජාතික අයවැය සැකසීමේදී මෙවැනි පාර්ශ්වවලට සහන ලබා දීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද ඇය පැවසුවාය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවද අමාත්‍යවරිය අවධාරණය කළාය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. ශක්ති හඬ අවධානය පිණිසයි. ළමා අපයෝජනවලට එරෙහිව ප්‍රබල නීතියක් රට තුළ පැවදියද එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේදී ගැටලු රැසක් පවතින බව විද්වත්හු පෙන්වා දෙති. පවුල තුළ සිදුවන ළමා අපයෝජන වාර්තා නොවීමද ප්‍රබල ගැටලුවකි. බොහෝ ළමා ලිංගික අපයෝජන සිදුවන්නේ ළමයා අතිශයින් දන්නා හඳුනන පුද්ගලයින්ගේ බවද ඔහු අවධාරණය කරති. ළමා අපයෝජන අවම කිරීමට අදාළව ජනතාව දැනුවත් කිරීම සඳහා සිදු කෙරෙන වැඩසටහන්ද අල්ප මට්ටමක පවතී. පාසල් ආශ්‍රිතවද ළමා ආරක්ෂාව සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවේ. අන්තර්ජාලය හරහා සිදුවන ළමා ලිංගික අපයෝජනද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත. පසුගියදා වාර්තා වූ 15 හැවිරිදි දැරියක් ලිංගිකව අපයෝජනය කිරීමේ සිදුවීමේදී ඊට අන්තර්ජාලයේ දායක වූ තත්වයක්ද අනාවරණය විය. නිසි නියාමන ක්‍රමවේදයක් ළමා ආරක්ෂාව ශේෂ්ත්‍රයට අදාළව රට තුළ නොමැතිවීම හේතුවෙන් මෙවැනි තත්වයක් උද්ගතව ඇත. ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියද නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. ඇතැම් අවස්ථාවලදී ළමයින් සුරකීමට පවතින ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳවද විවේචන එල්ල වේ. නව නීති සංශෝධනයට පෙර පවතින නීතිය හෝ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට වගකිව යුත්තන් කටයුතු කළ යුතු බවද විද්වත්හු පෙන්වා දෙති. මේ රටේ දරු පරපුරේ ආරක්ෂාවට වග කියන සමස්ත බලධාරීන්ගේ විශේෂ අවධානය පිණිසයි. විදෙස් පුවත්. ඊයේ දිනේ තුළ ලෝපුරා COVID-19 වෛරසය ආසාදනය වූවන් 3,32,406ක් වාර්තා වී තිබේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වේ. 34,067ක් ලෙස එය සටහන් වේ. බ්‍රසීලයෙන් ආසාදිතයින් 22,703ක්ද, රුසියාවෙන් ආසාදිතයින් 24,353ක්ද, යුක්‍රේනයෙන් ආසාදිතයින් 27,334ක්ද, කොලොම්බියාවෙන් ආසාදිතයින් 25,366ක්ද ඊයේ දිනේ තුල වාර්තා වී ඇත. එම කාලය තුල ලෝපුරා වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 5,880ත් සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 40 ලක්ෂය ඉක්මවා තිබේ. වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වී ඇති අතර 6,21,324ක් ලෙස එය සටහන් වේ. ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4,03,310කි. බ්‍රසීලයෙන් කොවිඩ් ආසාදිත මරණ 5,25,229ක් වාර්තා වී ඇත. බ්‍රිතාන්‍ය සම්පූර්ණයෙන්ම වසා දැමීමේ තීරණය ලිහිල් කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසයි. ලබන 19 වෙනිදා සිට බ්‍රිතාන්‍යයට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දීමට කටයුතු කරන බවද හෙතෙම කියයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. COVID-19 වසංගත තත්ත්වය හමුවේ වුවද ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි එම ව්‍යාපෘති ක්‍රියාවට නැංවෙන බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති 241ක් ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 1,790කි. ක්‍රීඩා පුවත්. ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සහභාගී වන බව ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කරයි. නිලූක කරුණරත්න බැඩ්මින්ටන් ඉසව්වෙන්ද, තෙහානි එගොඩවෙල ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන්ද, මිල්කා ගිහානි ජිම්නාස්ටික් ඉසව්වෙන්ද, මැටිල්ඩා කාල්සන් අශ්වාරෝහක ඉසව්වෙන්ද, චාමර ධර්මවර්ධන ජූඩෝ ඉසව්වෙන්ද ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරති.
මැතිව් අබේසිංහ සහ අනිකා ගාෆුර් පිහිනුම් තරඟ සඳහා සහභාගී වන අතර යුපුන් අබේකෝන් සහ නිමාලි ලියනාරච්චි මළල ක්‍රීඩා ඉසව් නියෝජනය කරති. ගාමිණී ජයසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායම භාරව කටයුතු කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ගෘහාශ්‍රිතව කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භේ. ගාල්ල දිස්ත්‍රික්කය තුළ එය ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය මොහන් පීද සිල්වා මහතා පවසයි. වසවිසෙන් තොර ආහාර ජනතාවට ලබා දීමේ රජයේ නව වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මකයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.5% අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. දොරින් දොරට කප්රුක ජාතික වැඩසටහන ලබන සෙනසුරාදා ආරම්භ කෙරේ. පොල්පැල ලක්ෂ 40ක් දිවයින පුරා සිටුවීම එහි අරමුණයි. මෙරට ප්‍රථම තැඹිලි බීජ උද්‍යානයේද ඊට සමගාමීව ආරම්භ කරන බව පොල් සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී KL මානිල් කුලරත්න මහත්මිය පැවසුවාය. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ. මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ අයියේ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC Finance වීල් පොතට කෑෂ්. වීල් පොතට එවලේම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. නිර්තදිග ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේදී තද වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සබරගමුව වයඹ සහ දකුණු පළාත්වලටත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකිය. ඇතැම් මුහුදු ප්‍රදේශ රළු වේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දැන් දවසේ සටහන. මේ රටේ පවතින අවදානම් තත්ත්වය කිසිවෙකුටත් රහසක් නොවේ. කොවිඩ් ආසාදිත තත්ත්වය නිසා රටට ලැබෙන ආදායම් සියල්ල නැති වී ගොස් ඇත. සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන්නේ දැඩි අසීරුතා මැදය. රජයේ රැකියා රජය මගින් සුරක්ෂිත කර ඔවුන්ගේ සේවය රටට නොලැබුණද රජය එක් රුපියලකින්වත් ඔවුන්ගේ වැටුප් අඩු කළේ නැත. කොවිඩ් වසංගතයට බිලිවෙන මිනිස් ජීවිත රැක ගැනීමට රටේ සියලුම ජනතාවට එන්නත් ලබා දීම, රෝහල් පහසුකම් ලබා දීම, සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු ඇති කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් රජය අතිවිශාල ධනස්කන්ධයක් වියදම් කරයි. මේ වියදම් අයවැයෙන් මුදල් වෙන්කර සිදු කරන ඒවා නොව අහඹු ලෙස කඩා වැටුණු වියදම් වේ. රජය රට බාර ගන්නා විට පසුගිය රජයෙන් ලැබුණු දායාදේ නම්
හිස් භාණ්ඩාගාරයකි. වසර එකහමාරක් තුළ ආදායමක් නැතත් මහජනතාව බඩගින්නේ නොතබා ආරක්ෂා කිරීමට රජය විශාල වෙහෙසක් දරයි. එවැනි අවස්ථාවක මහජන ජීවිත රැකගැනීමට කටයුතු කරන සෞඛ්‍යංශවල විවිධ කණ්ඩායම් වැඩ වර්ජනවලේදීම සාධාරණද. සෞඛ්‍ය පරීක්ෂකවරු, තාක්ෂණික ශිල්පීන්, හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු පිරිස වර්ජනය තුළින් අසරණ කරන්නේ බඩගින්නට බත් කටක් නොව ජීවත්වීමට බෙහෙත් උගුරක් ඉල්ලා සිටින අසරණ අහිංසක ජනතාව නොවේද. නිකම් දෙන බෙහෙත් ටික නොදී ලෙඩුන් පණනල රැකගැනීමට අවසන් හුස්ම පොද සමග කරන සටන දෙස බලා නිහඬව සිටින සෞඛ්‍යංශ සහෝදරයනි, ඔබ සේවයට බඳවාගත් දිවුරුම මෙයද. ඒ දිවුරුම රටට එරේ කුමන්ත්‍රණකාරීන් ඉදිරියේ අමතක කළෝද? උදැස්සන ප්‍රවෘත්ති අවසන් කිරීමට යළිත් සිරස්තල. ජනතා කේන්ද්‍රීය ආර්ථික දැක්මක් තුළ සමුපකාරයේ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන 50 කෙටුම්පත අද පාර්ලිමේන්තුවට. නෞකාව ගිනිගැනීමෙන් පීඩාවට පත් පාර්ශවයන්ට වන්දි ගෙවීමේදී දීවර ජනතාවට ප්‍රමුඛතාව. මෙන්ඩි සමාගමේ නිෂ්පාදන ආරම්භ කිරීමට ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කෙරේ. එක්සත් ජාතික පක්ෂය ප්‍රජතන්ත්‍රවාදී මාවතින් බැහැර වී ඇති බවට සමගි ජන බලවේගයෙන් චෝදනා. පාසල් ළමයින් වෙනුවෙන් නව බස් රථ සේවයක්. ලෝපුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 40 ලක්ෂය ඉක්මවයි. ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකාවන් 9 දෙනෙක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදැස්සන ප්‍රවෘත්ති මින් සමාප්තයි.